ආයිබෝන් සියලුම දෙනාටම කොළඹ දිස්ත්‍රික් වෘත්තීය ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමය සංවිධානය කරන මේ වැඩමුළුවට මාහට ආරාධනා කිරීම පිළිබඳව මගේ ස්තුතිය පිරිනමනවා. ඉතින් ඇත්තටම මේ අවස්ථාවේ මට පැවරිලා තියෙන පළවෙනිම කතාව ඇතුලේ වෙනස් වන ලෝකයේ ඔබ නොවෙනස් වී සිටිය හැකද? මම හිතන්නේ ඔබ කැමති වුණත් අකමැති වුණත් ඔබ වෙනස් වෙනවා. අපි වයස යනවා. ඒක කියන්නේ හිතලා නවත්තන්න පුළුවන් එකක් නෙමෙයි. හැබැයි අපි කැමති වුණත් අකමැති වුණත් මේ ලෝකේ වෙන දේවල් ටිකක් තියෙනවා. උදාහරණයක් ගත්තොත් එහෙම අපි පටන් ගත්තොත් මෙන්න මෙහෙම ඔබ හැමෝම අපි හැමෝම දැන් මුහුණ දීලා තියෙන්නේ මේ පැන්ඩමික් සිටුේෂන් එක නැත්තම් මේ වසංගත තත්වයක් එක්ක ඒක අපේ ව්‍යාපාර වලටද ඒක අපේ පෞද්ගලික ජීවිත වලටද ඒක ඔබගේ දරුවන්ගේ ජීවිත වලටද හැම තැනටම ඒක බලපාලා ඉවරයි. හැබැයි මම ඔබට කිව්වොත් ඔබ දන්නවා ලෝකේ නිර්ණායක වලින් තියෙනවා අවුරුදු 20 දක්වා අපේ මිනිස්සෙක්ගේ අවුරුදු 20 දක්වා තියෙන්නේ මේ යෞවන විය. ඊට පස්සේ 20 සිට 50 දක්වා තාරුණ්‍ය. 50 සිට 70 දක්වා අපි කියනවා වැඩිහිටි විය කියලා. එතකොට දැන් ඔබ හිතන්න ඔබේ වයසත් එක්ක බැලුවොත් එහෙනම් දැන් මගේ වයසත් එක්ක ගත්තොත් එහෙනම් මට අවුරුදු 34යි. මගේ ඊළඟ කඩේම තියෙන්නේ තරුණ විය අවසන් වෙන තව අවුරුදු 16ක් තියෙනවා. ඒතර මට අවුරුදු 16ක් තියද්දි අපි එක සති වලට පෙරලා බැලුවොත් එහෙම සති වලට පෙරලා බැලුවොත් 900ක් විතර එනවා. ඒකෙන් මම අපි නිදා ගන්න ප්‍රමාණය ඔක්කොම අයින් කරාම 3 එකක් විතර අයින් කරාට පස්සේ සති 500 ගාණක් තමයි මට ඉතුරු වෙන්නේ. ඒතර ඒ කියන්නේ මගේ ඊළඟ කඩේම පනින්න තව සති 500 ගාණක් ඉතුරු වෙන්නේ. ඒතකොට ගිය අවුරුද්දේ අපේ මේ පැන්ඩමික් සිටුේෂන් එකේ සති 52ක්ම අපේ ඉවර වෙලා තියෙන 10න් එකක් ගිය අවුරුද්දේම ඉවර වුණා. එතකොට ඔබ කැමති වුණත් අකමැති වුණත් ඔබට ජීවිතේ යම්කිසි දෙයක් අත්පත් කර ගැනීමට බැරි වෙන්න කොච්චර ඔබේ හිතෙන් ඔබට හේතු හැදුවත් ඔබට මේ යන කාලය නවත්තන්න හම්බ වෙන්නේ නැහැ. එතකොට ඔබ කැමති වුණත් අකමැති වුණත් ඔබ මේ කාලයේදී ඒ කාලෙදී ඔබ කරන්න තියෙන වැඩ ටික කරන්න වෙනවා. සමහර වෙලාවට අර විශේෂ අවස්ථාවක් හින්දා ඔබට ලෝන් එක ගෙවන්න මාස 6ක් බැංකුවෙන් කල් දෙන්න පුළුවන්. හැබැයි එහෙම කියලා මම හිතන්නේ ඒ තිබ්බ තත්ත්වෙම තමයි තාම තියෙන්නේ. වෙනසක් වෙලා නැහැ. හැබැයි දැන් ඒ පොලියත් එක්ක ඔබට ගෙවන්න වෙලා තියෙනවා. එතකොට ඔබ ඔබේ හිතට එක්ස්කියුස් හදාගත්ත නැත්නම් ඔබේ හිතට ඔබ නිදහසට කාරණා හදාගත්තා කියලා ඔබේ ව්‍යාපාරේවත් ඔබේ කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ. ඕකත් එක්කම දැන් ඔබ හිතලා බලන්න දැන් මට තියෙන්නේ මොකද අවුරුදු 50 දක්වා තමයි මං හිතන්නේ වැඩිපුරම වේගෙන් වැඩ කරන්න පුළුවන්. ඒ කියන්නේ වැඩිපුරම වේගෙන් මිනිහෙක්ට වැඩ කරන්න පුළුවන්. ඒතකොට ඒක කොරෝනා නෙමෙයි මොකද තිබ්බත් මගේ කාලේ ගියාට පස්සේ මට එනර්ජි එක මගේ නැති වෙනවා. ඊට පස්සේ එන්නේ ඊළඟ ස්ටෙප් එකේදී මම හරියට ස්ටේබල් නැත්තම් මම හොඳ ස්ථාවරත්වයක ඉන්න ඕනේ කාලයක්. මේ ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමය හදද්දි මං හිතන්නේ මුලදිම ගිය අවුරුද්දේ ලක්මාල් අයියා මාත් එක්ක කතා කරද්දී ඔබ දන්නවා ලංකාවේ ගොඩාක් සංගම් තියෙනවා. මම හිතන්නේ සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. මම හිතන්නේ මේ ප්‍රසන්නනායක මහත්මයා මාත් එක්කත් කතා කරපු අපි දෙන්නත් කතා කරපු වෙලාවක මේ ලංකාවේ ගොඩාක් සංගම් තියෙනවා. එතකොට එක එක ක්ෂේත්‍රවලට අදාළ එක එක සංගම් තියෙනවා. හැබැයි අපි සංගමයක් විදිහට ඔබ මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? දැන් අපේ පිළිගැනීමේ කතාවේදී සභාපතිතුමා කිව්වා වෙළඳපොළ ජයග්‍රහණය කිරීම අපේ තියෙන ඒ එකමුතුකම වර්ධනය කිරීම වැනි කාරණා තමයි මේ සංගමේ තියෙන්නේ. එතකොට ගොඩාක් සංගම් වලට මුලදී එන ඒ ගැම්ම නැති වෙන්නේ ඒ එක එක පෞද්ගලික අරමුණු ඉෂ්ට කරගන්න යාමේදී. මොකද ඒක මට තේරෙන්නේ දැන් මාව අඳුන්නදේදී කිව්වා මම මේ දැන් අවුරුද්දක් විතර තිස්සේ කර්මාන්ත අමාත්‍යාංශයේ යටතේ තියෙන ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති ධූරය දරනවා. එතකොට මේ ව්‍යවසාය සංවර්ධන අධිකාරිය යටතට තමයි ගොඩාක් ක්ෂේත්‍ර හම්බ වෙන්නේ. ඒ කියන්නේ ගොඩාක් දැන් උදාහරණ රූපලාවන ක්ෂේත්‍රය ගත්තත් ගායිකාවන්ගේ ඒක කර්මාන්තයක් විදිහට කරන අය ගත්තත් ඒගොල්ලන්ගේ ඒ කට්ටිය එන්නේ අපේ යටතට. ඒතකොට යටතට ආවහම මම උදාහරණයක් ගන්නම් රූප දැන් මේකට අපිත් එක්ක ගොඩාක් සම්බන්ධ එකක් තමයි ඔයගොල්ලන් ඡායාරූප ශිල්පීන් සහ හිමියන්ගේ සංගමයත් එක්ක ගොඩක් සම්බන්ධ යන එක තමයි රූපලාවන්‍ය ශිල්පීන් කියන්නේ. ඒතකොට මේ රූපලාවන්‍ය ශිල්පීන් අපේ යටතට ගැසට් කරා. ඒ කියන්නේ ව්‍යවසාය සංවර්ධන අධිකාරිය යටතට තමයි ඒගොල්ලන්ව නියාමනය කියන වචනේ පාවිච්චි නොකරත්
නියාමනය කියන වචනේ මම පාවිච්චි කරන්න දුන්නේ නැහැ. මොකද අපිට කරන්න පුළුවන් දෙයක් නැහැ. නියාමනය කරන්න දෙයක් කරන්න බෑ අපිට. ඕකේ හොඳම උදාහරණ තමයි ඒකේ සංගම් 3ක් 4ක් තියෙනවා. ඒ එක එක සංගම් වලින් ක්ෂේත්‍රයට ඉල්ලන්නේ එක එක දේවල්. ඒ කියන්නේ එක එක දේවල් ඉල්ලුවට කමන්නේ එක එක මාර්ග වලින්. හැබැයි මේක ඉල්ලන එක මේකෙන් පරස්පර විරෝධීව කැපිලා යනවා. මේ අරකින් ඉල්ලන එක මේකෙන් කැපිලා යනවා. අන්තිමට එක්කෙනෙක්ටවත් කිසි වැඩක් වෙන්නේ නැහැ. මොකද හොඳම උදාහරණේ දැන් ඕක ඒ උඩුදුවල ඕක ගියා ජනාධිපතිතුමා ගාවට. රූපලාවන්‍ය ශිල්පීන් ටික ජනාධිපතිතුමා ගාවට ගියා. දැන් අපිවත් කැදවුවා. පළවෙනි දැන් රූපවම සංගම් දෙක තුනක් ඉන්නවා. පළවෙනි ප්‍රශ්නේ තමයි ජනාධිපතිතුමා ඇහුවේ. දැන් ඒගොල්ලන් කියනවා මේකට මේ රජයේ මැදිහත් වීම අත්‍යවශ්‍යයි. මේක නියාමනය කරන්න ඕනේ. පළවෙනි ප්‍රශ්නේ තමයි ජනාධිපතිතුමා මොකටද ඕගොල්ලන් මොකද්ද ඇයි ඕගොල්ලන් ආණ්ඩුව මේකට සම්බන්ධ කරගන්න යන්නේ? මොකද ආණ්ඩුව මැදිහත් වෙන හැම තැනකදීම වැඩේ ස්ලෝ වෙනවා මිසක් වැඩේ හෙන හයියෙන් කරගෙන යන්න හම්බ වෙන්නේ නැහැ. අපි දාන්න පුළුවන් උපරිම මේ පර්මිෂන් එක ගන්න, මෙතනින් මේ අප්‍රූවල් එක ගන්න, මේකෙන් මේ අප්‍රූවල් එක ගන්න. ඒ කියන්නේ දෙයක් ඉතා වේගෙන් යනවා නම් මං හිතන්නේ ආණ්ඩුවේ මේ උදව්වක් සමහර දේවල් වලට ගත්තර කමන්නේ. හැබැයි නියාමනයට කැමැත්තෙන් ආණ්ඩුවට ඇවිල්ලා බෙල්ල තියෙන එක මම හිතන්නේ අනවශ්‍යම දෙයක්. ඉතින් ගොඩාක් අය හිතන්නේ කියන්නේ ගොඩක් අය හිතන්නේ එහෙම ආවම මාර ෂෝක් කියලා. හැබැයි එහෙම ෂෝක් නෑ. මොකද දැන් ඕගොල්ලන් මෙතනදී කොච්චර සංගම් හිටියත් ඇත්තටම අපි ෆේල් වුණානේ මේ පාර 104 ණය ගන්න බැරි වෙච්ච කී දෙනෙක් ඉන්නවද? ආණ්ඩුවේ මාස 6 ලෝන් ග්‍රේස් පීරියඩ් එක අප්‍රූව් කරගන්න බැරි වෙච්ච අය කොච්චර හිටියද? හැබැයි ඒ විදියව අපි කතා කරේ නෑනේ ඇවිල්ලා. අපි කතා කරන්නේ මේකට එන පිරිස අඩු කරන්න කොහොමද කියන එක. ඒ කියන්නේ මම මේ සාකච්ඡාවට එන්නම් තව මගකදී. ඉතින් ඔබ දන්නවා දැන් ඔබ අනිත් අයට වඩා වෙනස් මිනිස්සු. ඒ වෙනස් වෙන්නේ ඔබ රැකියාවක් කරනව වෙනුවට ඔබ තීරණය කරනවා ඔබ තනියෙන් ගමනක් යනවා කියලා. අපි කියනවා ව්‍යවසායකත්වය නැත්නම් ව්‍යවසායකයෝ කියලා. එක එක වර්ගයේ ව්‍යවසායකයෝ ඉන්නවා. සුළු හා මධ්‍ය අපි කැටගරයිස් කරනවා කුඩා ව්‍යවසායකයෝ, සුළු ව්‍යාපාරයෝ, මධ්‍ය ව්‍යවසායකයෝ, විශාල කියලා. මම හිතන්නේ ගොඩාක් අය අපි අයිති වෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය කියන කැටගරි එකට. මොකද මධ්‍ය පරිමාණ කැටගරි එකේ ටර්නෝවර් එක මිලියන 750 මගේ මතකේ නිවැරදි නම්. අතන මේ ව්‍යවසායකයෙක් කියන්නේ ඔබ අනිත් අයට වඩා වෙනස්. ඔබ දන්නවද මේ ලෝකේ ව්‍යවසායකයෝ ඉන්නවා මිලියන 582ක්. ලෝකේ මිලියන 582ක් ව්‍යවසායකයෝ ඉන්නවා. හොඳම කෑල්ල තමයි මේ ව්‍යවසායකත්වයෙන් 43ක් පළවෙනි අවුරුද්දේම ව්‍යාපාරය වහනවා. 43ක් පළවෙනි අවුරුද්දේම වහනවා. මම මගේ ප්‍රවේශය ගන්නේ මේ 43 වහන්නේ 43ක් පළවෙනි අවුරුද්දේම ව්‍යාපාර විනාශ වෙන්නේ ඇයි කියන එක. මේ මිලියන 582ක් ව්‍යාපාර තියෙනවා. ඒ පළවෙනි අවුරුද්දේ නැති වෙන ව්‍යාපාර වලින් 43ක හේතුව තමයි මාකට් එකක් නැති භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීම. නැවතත් මම සංඛ්‍යාලයකට මට පොඩ්ඩක් මම හිතන්නේ පැටලුණා. මිලියන 582කින් 22.5ක් පළවෙනි අවුරුද්දේම වැටෙනවා. ඒ 22.5 ඇතුලෙන් 43ක පළවෙනි හේතුව තමයි මේ මාකට් එකක් නැති දෙයක් නිෂ්පාදනය කිරීම හා ඒක හදාගන්න. ඇයි එහෙම වෙන්නේ? පළවෙනි දේ තමයි කිසිම කාට් ඔයාටත් වැඩක් නැති. ඒ කියන්නේ ඔයා ආස දේවල් කිරීම ව්‍යවසායකත්වය නෙවෙයි. ඒ කියන්නේ මට හිතෙනවා මේ මේතන්ට යකඩ මූඩියක් ගහනවා කියලා. ගහලා මම හදනවා යකඩ මූඩි 5000ක් විතර. විකුණ ගන්න බැරුණා මම ආණ්ඩුවටත් බයිනවා, අරහෙටත් බයිනවා, මෙහෙටත් බයිනවා. ඒක ව්‍යවසායකත්වය නෙවෙයි. ව්‍යවසායකයා කියන්නේ භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය කියන ඒ සීමිත සම්පත් පාවිච්චි කළා වෙනස් ආකාරයකට මිනිස් අවශ්‍යතාවයක් හෝ උමනාවක් ඉෂ්ට කිරීම. එතකොට මේක කොහොමද මෙතනට ඇප්ලයි වෙන්නේ? මේක ඇප්ලයි මේ කතාව ගනිද්දි සමහරලාට මේක කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරෙස්ට් එන්න පුළුවන්. හැබැයි ඒක මේ මගේ පෞද්ගලික මතයක් මම මේ කියන්නේ. ඔබ දන්නවා ජෙනරේෂන්ස් තියෙනවා. අපේ එක කාලෙදී අපි ආයිති වෙන්නේ 1985න් පස්සේ එන ජෙනරේෂන් එකට. එතකොට මේ ජෙනරේෂන් එක හිතන විදිය සහ මීට කලින් 1965 85 අතර ජෙනරේෂන් එක හිතන විදිය සෑහෙන්න වෙනස්. එතකොට මේ මිනිස්සු හිතන විදිහත් එක්ක තමයි තමන්ගේ අපේ මාතෘකාවටම සම්බන්ධයි. මේ ඔබ වෙනස් වෙන්න ඕන ප්‍රධාන හේතුව තමයි ඔබේ කස්ටමර්ස්ලා නැත්තම් ඔබ සේවය සපයන මිනිස්සු වෙනස් වෙනවා. ඒ කියන්නේ
ඔබ කොච්චර black and white පින්තූර වලට ආස වුණත් වැඩක් නැහැ. ඔබ ගහන ඔයාගේ client black and white පින්තූරට ආස නැත්තම්. එතකොට ඔයා black and white පින්තූර ගහලා ඉවරලා කස්ටමර්ට දීවලා මිනිහා ඒකට රිටර්න් කෑ ගැහුවාම ඔයා කස්ටමර්ට බැනලා වැඩක් නැහැ. මොකද ඔයාගේ වැරද්ද. ඔයා අපි ආස දේ නෙවෙයි අපි එළියට දෙන්න ඕනේ. මිනිස්සු ආස දේ මුලින්ම අපි තේරුම් ගන්න ඕනේ. දැන් මේකත් එක මම නම් ගම් නොකර මේ ළඟදී මම දැක්ක Facebook එකේ ඉතා ලොකු වාදයක් යනවා. මොකක්ද ඒකට කියන්නේ? available light සහ ස්ටුඩියෝ ලයිට්ස් පාවිච්චි කරලා යන එකට මම හිතන්නේ ඒ කියන්නේ අර අනවශ්‍යම විදියට මේ කියන්නේ හොඳ වචන පාවිච්චි කරගෙනම වැඩේ යනවා. ඒකට දැන් ඕක මට කතා කරලා එක කට්ටියකුත් කතා කරා තව කට්ටියකුත් කතා කරලා කියනවා බලන්න අයියේ මේ ඇත්තටම මේ චෝදනාව මෙන්න මෙහෙමයි ආවේ. පරණයත් එක්ක වැඩේ කරන්න බෑ. පරණය මාර ඇටැක් එකක් මේකට දෙන්නේ කියලා. අතන මොකද්ද මේ ප්‍රශ්නේ? මේ ප්‍රශ්නේ තමයි මම මේක ඊට පස්සේ මම කිව්වේ රෙස්පෙක්ට් කියන එක අනිවාර්යෙන්ම අපි තියන්න ඕනේ. ඒකින්ද ඔය මගුල උතනින් නවත්තන්න. ඔය උතනින් එහාට යන්න එපා. මම හිතන්නේ ප්‍රසන්න අංකල්ත් එක්කත් කතා කරා. ඕකේ ප්‍රශ්නේ තියෙන්නේ ෆොටෝග්‍රැෆි කියන්නේ කලාවක්. ඒතර මේ කලාව ඇතුලේ කර්මාන්තිකුත් තියෙනවා. සමහර අය ඉන්නවා කලාව විතරක් කරන එක කර්මාන්තයක් විදියට කරන්නේ නැති අය. දැන් අපි හිතමු හෙන්රි සර් ගත්තොත් එහෙම හෙන්රි සර් දැන් මම හිතන්නේ මම දන්නේ නැහැ ඉස්සර වෙඩින් ෆොටෝග්‍රැෆි කරන නෑ දැන් සර් කරන්නේ ආර්ට් ෆොටෝග්‍රැෆි තමයි. එතකොට අපි කලාවක් විදියට කරනවා නම් මම මට කැමති එක කරාට කමක් නැහැ. හැබැයි ඔබ බලන්න උදාහරණයකට මේ විදිහම තව ක්ෂේත්‍රයක් තමයි මේ සංගීත ක්ෂේත්‍රය. දැන් අපි අමරදේව සර්ට අපි අපේ පරණ ලෙජන්ඩ්ස්ලට අපි ආසයි සින්දු වලට. හැබැයි ඒ ආසයි කියලා අර අපි ওই වචනෙට කියන්නේ බස් සින්දු කියලා. දැන් බස් සින්දු අහන්නේ නැද්ද මිනිස්සු? ඒව තමයි වැඩියෙන්ම විකිනෙන්නේ. ඒක තමයි වැඩියෙන්ම අලෙවි වෙන්නේ සහ වැඩියෙන්ම හැමතැනම දාන්නේ. ඒතකොට ඒ කියලා අර සෙට් එක එකතු වෙලා අර මිනිසුන්ට ගහලා කරලා විනාශ කරලා කුඩු කරලා දාන්න try කරොත් වැටෙන්නේ අතන. දැන් මුලින්ම ෆොටෝග්‍රැෆි කියන්නේ ලෝකේ ඉතාම ඉක්මනින් වෙනස් වෙන දෙයක්. ඔබ දන්නවා මේකේ හොඳම උදාහරණය මීට දශක එකහමාරකට කලින් ඩිජිටල් වලට මාරු වෙන කෑල්ලේදී. ඩිජිටල් වලට මාරු වෙච්ච නැති ගොඩක් අය එතනින්ම තමන්ගේ ඒ කරියක නැවතුණා. එතකොට ඒකට ඒ දවස්වල මම ඒ කාලේ නැති හින්දා මට ඒක ගැන ලොකු අවබෝධයක් නැහැ. ඒ කාලේ වාද කර හිටියා නම් ඩිජිටල් වැඩක් නැහැ. ඩිජිටල් කියන්නේ බැරි අය කරන වැඩක්. එහෙම තර්ක කර හිටපු අය ඉන්න තැනයි ඒකට මූව් වෙච්ච අය ඉන්න තැනයි ඔබ හිතලා බලන්න. එතකොට ඔබ තාක්ෂණය වෙනස් වෙද්දී ඔබ දේවල් ලෝකේ වෙනස් වෙද්දී ඒ වෙනස් වෙනකට අනුගත වෙනවා වෙනුවට ඔබ හිතුවොත් එහෙම ඒක විවේචනය කර ඒකෙන් මොකක් හරි එකක් හදා ගන්නවා කියලා ඒක මේ ෆොටෝග්‍රැෆි කියන ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ කරන්න බෑ. මොකද ෆොටෝග්‍රැෆි කියන්නේ තාක්ෂණය ටෙක්නොලොජි ප්ලස් ක්‍රියේටිවිටි. තාක්ෂණය සහ නිර්මාණශීලීත්වය තමයි ෆොටෝග්‍රැෆි කියන්නේ. ඔබ කොච්චර හොඳට ක්‍රියේටිව් වුණත් ඔබට ටෙක්නිකල් පැත්ත කැමරක තේරෙන්නේ නැත්නම් ඔබට ඒක කරගන්න බැරි වෙනවා. ඔබ කොච්චර හොඳට කැමරක ෆොටෝ ගහන්න දන්නව, ඒ කියන්නේ ටෙක්නිකල් කැලල දන්නවා. හැබැයි ඔයා ක්‍රියේටිව් නැත්නම් ඔයා ඒත් ෆේල් වෙනවා. ඔන්න ඔතන තමයි අනිත් ඉන්ඩස්ට්‍රි නැත්නම් අනිත් ක්ෂේත්‍රات එක්ක මේ ෆොටෝග්‍රැෆි කියන එක වෙනස් වෙන්නේ. මොකද මේක මට තේරෙන්නේ මම කැමරා LK ආයතනය ආරම්භ කරන්නේ 2011. මට අවුරුදු 20 ගානක් වෙද්දි තමයි මම ආරම්භ කරන්නේ. එතකොට මම අවුරුදු 11 දී මම හිතන්නේ මිනිහෙක්ගේ ජීවිතේ ඉතා ඉක්මනට වෙනස් වෙන කාලේ තමයි ඔය 20 ගණන් 30 ගණන් කියන්නේ. ඒත් එක්ක ඒ වේගයට මම කියනවා ෆොටෝග්‍රැෆි කියන එක වෙනස් වුණා. මම දන්නවා එක එක මොඩල් කොච්චර ආවද. එතකොට ඒත් එක්කම එක එක ලයිටිං ස්ටයිල් එක ඒ ලයිට් අපි පාවිච්චි කරන ගොඩක් දේවල් අපි එන්නේ තමන්ගේ කාර්යය ලේසි කරගන්න. එතකොට ඔබ අපි හිතමු පරණ ෆොටෝග්‍රැෆර් කෙනෙක් කියනවා මැනුවල් ෆෝකසින් තමයි හොඳම දේ කියලා. ඒ කාලේට සමහරලාට හිතෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔටෝ ෆෝකස් ආපුම කාලෙත් එක්ක ආනේ ඔව් එහෙම තමයි වැඩෝ තමයි මැනුවල් ගහන්නේ කියලා. හැබැයි දැන් මම හිතන්නේ ඔටෝ ෆෝකස් දැන් හරියට මැනුවල් ගියර් වාහනයි ඔටෝ ගියර් වාහනයි වගේ. ඒතර ටෙක්නොලොජි කියන එක ඔයාලට ප්‍රතික්ෂේප කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක ඔයා මේකයි. ඒක ඔයා කැමති වුණත් අකමැති වුණත් ඔයාලට ගන්න වෙන දෙයක්. මේකත් එක්ක ඔය ලයිටිං එකේදී දැන් ලෝකේ ට්‍රෙන්ඩ්ස් මොනවද තියෙන්නේ? දැන් ෆොටෝග්‍රැෆි වල ඇත්තටම ගොඩක් available lights වලට මිනිස්සු කැමති වෙලා තියෙනවා. එතකොට ඔයා කැමති වුණාම මිනිස්සු ගොඩාක් available light වලට කැමති වුණාම අපි ට්‍රෙන්ඩ් එකක් හදනවා වෙනුවට අපි අරක විවේචනය කරලා ලයිට් පාවිච්චි කරන්නේ නැත්නම් වැඩක් තියෙනවද?
ඇත්තටම මෙතන ලයිට් පාවිච්චි කරන එකේ ප්‍රශ්න නෙවෙයි. ලයිට් එදා පාවිච්චි කරපු විදිහට නෙමෙයි අද පාවිච්චි කරන්නේ. ලයිට් පාවිච්චි කරනවා. හැබැයි එදා අපි අහස නිල් පාට තියාගන්න සමහරලාට මේ ඉස්සරහින් ආයව ලයිට් කරා වෙන්න පුළුවන්. හැබැයි ඒ ලයිට්ම දැන් පාවිච්චි කරන විදිහ වෙනස්. ඒ ලයිට් වලට පාවිච්චි කරන මොඩිෆයර්ස් වෙනස්. අන්න එච්චරයි වෙලා තියෙන්නේ. ඔබ අර අලුත් ඒවා විවේචනය කර කර හිටියා කියලා කවදාවත් මම හිතන්නේ ඉස්සරහට යන්නේ නැහැ. උදාහරණයකට ගත්තොත් ඕගලන්ට ආපු ප්‍රධාන ප්‍රශ්නවලදී මම හිතන්නේ මේ පාරත් ප්‍රසන්න එන්නනායක මහත්මයා මැදිහත් වුණා. පාස්පෝර්ට් පින්තූරේ ප්‍රශ්නේදී මැදිහත් වුණා. හැබැයි සමහර ඒවා තියෙනවා. දැන් අපි හිතමු ඔබ ටෙක්නිකලි අප්ඩේට් වෙලා හිටියේ නැති ඩෙන්ටිටි කාඩ් ෆොටෝග්‍රාෆ්පු අය සිස්ටම් එකක් කම්පියුටර් එකක් පාවිච්චි කරලා ඔන්ලයින් මොකක් හරි සිස්ටම් එකට ඉන්ටිග්‍රේට් වෙන්න බැරි වෙච්ච කී දෙනෙක් එතනදි වැටුණාද? දැන් ඔබට ටෙක්නිකල් බෑ කියලා ආණ්ඩුව මේ ප්‍රොසීඩියර්ස් වෙනස් කරන්නේ නැහැ. එතකොට හැමතිස්සෙම මේ වෙනස් නොවි විවේචනය කියන එක අපිට මං හිතන්නේ අපිට පුරුද්දටම තියෙන එකනේ. ඒ කියන්නේ පුරුද්දටම තියෙන්නේ මුලින්ම බලන්නේ ඒක ඉන්නේ කම්මැලි කමට වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් මේකේ අනිත් එක තමයි දැන් ගොඩාක් අය ආවහම අපිත් එක්ක කතා කරද්දි කියනවා ડોක්ටර් කෙනෙක්ට එයා කැමති වෙලාවක MBBS බෝඩ් එකක් දාලා වෙදකම් කරන්න බෑ. ඒකට යාට වෘත්තීය සුදුසුකමක් තියෙන්න ඕනේ. මම කියන්නේ මම ඒක පිළිගන්න වෘත්තීය සුදුසුකම් ෆොටෝග්‍රැෆර්ස්ලාට තියෙන එක හොඳයි. හැබැයි ක්‍රියේටිව් කියන කෑල්ල ඒක අස්සෙන් ගන්න බෑ. ඒ කියන්නේ දැන් අපි මොකක් හරි අපි සහතිකයක් දීලා අපිට අනිත් එක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මගේ පෞද්ගලික මතය මම මෙතන මේකට ආවට පස්සේ අර ආණ්ඩුවේ කැලලට ආවට පස්සේ මට තේරෙන්නේ ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ කියන්නේ ෆොටෝග්‍රැෆර්ස්ලාට මේ අපි හිතමු ඩෙන්ටිටියක් වගේ දෙන එකක් අපිට කරන්න පුළුවන්. ඒ අරෙන්න මේ ඩෙන්ටිටි තියෙන අයට විතරයි ෆොටෝ ගහන්න පුළුවන් කියන එක. ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් දොස්තර කෙනෙක්ගේ එකයි මේකයි සංසන්දනය කරන්න බැරි. දොස්තර වැරද්දක් කරොත් මිනිහා මැරෙනවා. ඒ කියන්නේ දොස්තර ගොම්පාට් එකක් කරොත් මිනිහා මැරෙනවා. දැන් මේකේ ෆොටෝ ටික නැතිලා එන ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. හැබැයි මේ ජීවිතයත් එක්ක මේ බද්ධ වෙලා මේ මිනිහෙක් මැරණ ගන්නට එන්නේ නැහනේ. එතකොට මේකේ අපිට සමහරලාට මේක කන්ට්‍රෝල් මේකට කියන්නේ අබාධ පිසු නැත්තම් මේ මාකට් එකට බැරියර්ස් නැහැ. මේ මාකට් එකට ඕන තරම් මිනිස්සුන් එන්න පුළුවන්. ඔබ දක්ෂ වෙන්න ඕනේ මේකේ සර්වයිව් වෙන්න. මේ පැන්ඩමික් සිටුේෂන් එකේ තියෙන පොසිටිව් කෑල්ල තමයි. ඔබ දන්නවා ආර්ථික විද්‍යාවේ තියෙන්නේ සාමාන්‍යයෙන් අබාධ නිකන් බැරියර්ස් නැති මාකට්ස් වලට, ඒ කියන්නේ බැරියර් එකක් නැති මාකට් වලට ඕන තරම් මිනිස්සුන්ට එන්න පුළුවන්. ඒතර සාමාන්‍යයෙන් අපි හිතමු එන්නේ අපිට පේනවා එළියෙන් මේකේ ලාභය තියෙනවා. මේකේ හොඳට ප්‍රොෆිට් තියෙන මාකට් එකක්. ඒතර මේ ප්‍රොෆිට් තියෙන මාකට් එක දැක්කාම ඒ වෙලාවේ අපි හිතමු මාකට් සයිස් එක නැත්තම් මාකට් එකේ සම්පූර්ණ කැපැසිටි එක අපි හිතමු රුපියල් 100යි කියලා. ඒතර දැන් මාකට් එකේ 3 දෙනෙක් 4 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් 25 ගානේ ප්‍රොෆිට් කරනවා. ඒතර හැමෝටම හිතනවා අම්මා මේ රුපියල් 25ක් ප්‍රොෆිට් පේනවා ඒගොල්ලන්ට. පේනවා එළියෙන් බලුවම පේනවා. සහ මේකට ඇක්සස් උත් ලේසි. මේක ඇතුළට පනින්න පුළුවන් ටක් ගාලා. 10ක් පයින්නවා තව. 4ට තව 6 දෙනෙක් එකතුන 10යි. දැන් ප්‍රොෆිට් එක මාකට් සයිස් එක ලොකු වෙන්නේ නැහනේ. මාකට් සයිස් එක තීර ගානම තමයි. එක්කෙනෙක්ට එන ගාන අඩු වෙනවා 10ට. ඒක දන්නේ නැති තවත් 10ක් එනවා. 5ට අඩු වෙනවා. අන්න මාකට් එකේ එන්ට්‍රි එක ෆ්‍රී වුණාම වෙන ප්‍රශ්නේ. දැන් ඕගලන්ට ඒකනේ ඕගලන්ට සමහරලාට හිතෙන්නේ වැඩ අඩුයි කියන්නේ. වැඩ අඩු හේතුව තමයි කට්ටිය ගොඩාක් එනවා. ආවම මාකට් එක එක්ස්පෑන්ඩ් වෙන්නේ නැහැ. හැබැයි මාකට් එකේ ඉන්න ප්ලේයර්ස්ලා ප්‍රමාණය වැඩි වෙනවා. අඩු වෙනවා. අන්න එතෙන්දී ඒක දරාගෙන ඉන්න බැරි පිරිසක් අයින් වෙනවා. ආයිත් මාකට් එක නෝමල් වෙනවා. ඔන්න ඕක තමයි ඉකොනොමිකල් සයිකල් එක. ඔය සයිකල් එකේ තමයි අපි හැමදෙනාම දුවන්නේ. මම මේ පැන්ඩමික් එක දකින්නේ මේකේ දරා ගන්න බැරි ප්ලේයර්ස්ලා ගොඩක් එළියට විසිවිච්ච වෙලාවක්. ඒ දරා ගන්න බැරි පිරිසක් එළියට විසිවෙච්ච එක ඔපචුනිටි එකක් විදියට ඔයගලන්ට ගන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ සැලොන් ගත්තොත් ගොඩක් වැහුණා. මම දන්නේ නැහැ ස්ටුඩියෝස් වල ඒ ස්ටැටිස්ටික්ස් මං ගාව නැහැ. ගොඩක් ඒවා වැටුණා. එතකොට ඒ හේතුව ඇයි? පළවෙනි දේ තමයි අපි ඕගලන් දෙන්නේ සර්විස් එකක්. ඕගලන් සර්විස් එකක් හෝ ප්‍රොඩක්ට් එකක් විකුණනවා මිස ඒක ඕගලන් බ්‍රෑන්ඩ් එකකට මාරු කරගෙන නැති ප්‍රශ්න තමයි එතන තියෙන්නේ. මම ඒක කැමරල්ගේ උදාහරණයක් එක්ක ගන්නම්. ඔබ දන්නවා මම මේ ඉන්ඩස්ට්‍රි එකට මම කිව්වා මම 2011 එද්දි මේ ඉන්ඩස්ට්‍රි එකේ හිටි ප්ලේයර්ස්ලා 3 දෙනෙක් විතර හිටියේ මේජර් ප්ලේයර්ස්ලා. මම අවුරුදු 22ක විතර
පොඩි එක්කෙනෙක් විදියට ඉන්ඩස්ට්‍රි එකට එද්දී හැබැයි මට අර කිව්වා වගේ මගේ බෑග්ග්‍රවුන්ඩ් එකේ ෆොටෝග්‍රැෆි කියන එක මම හිතන්නේ අපේ ලේවල ඇඟේ තියෙන්නේ නැති. ඒකින්ද මට ඉතා ඉක්මනට එක තේරෙනවා. එද්දි ප්ලේයර්ස්ලා 3 දෙනා හිටියේ. ඕගලන්නුත් අවුරුදු 15කට විතර කලින් හිතලා බලන්න. ඒ කාලේ මම ඇඩ්‍රස් කරපු ඔබ ඔපචුනිටි එකක් ආවහම ඒක ඇනලයිස් කරන්න ඕන විදිහක් තියෙනවා. දැන් මම එද්දි මම බැලුවේ දැන් ඒක එන්නේ මට කැමරාවක් ගන්න ඕන කෑල්ලේදී. මොකද මගේ උපාධිය නැති කරගෙන මම ෆ්‍රීලාන්ස් ෆෝටෝග්‍රැෆර් කෙනෙක් විදියට ලේක් හවුස් ආයතනයට සම්බන්ධ වෙනවා. මගේ මාම තමයි වකට ඉන්න සභාපති මාව ෆුල් ටයිම් ගන්න බෑ කිව්වා. පින්තූරයකට රුපියල් 60ක් දෙන්න මාව ගන්නවා ලේක් හවුස් එකට. ඒ කියන්නේ රෙජිස්ටර් කරගන්න විතරයි ගිහිල්ලා පින්තූර ගහුවොත්. ඒතර මට කැමරාවක් ගන්න සල්ලි නැහැ. මට කැමරාවක් ගන්නත් මගේ මාම තමයි 1,50,000ක් හෝ ලක්ෂයක් දෙනවා. මම එතකොට චෙස් ක්‍රීඩාව උගන්වනවා. මම මේකෙන් එකතු කරගත්ත සල්ලි තිබිලා මම D90 කියන කැමර එක ගන්න ලංකාවේ හොයනවා. මට තේරෙන්න පටන් ගන්නවා දැන් අපි එතකොට අපි ඔන්ලයින් ඉන්ටර්නෙට් කියන එක පාවිච්චි කරනවානේ. දැන් පිටරට තියෙන ගානට වැඩි 140ක් හෝ 30ක් වැඩි. ඒ කියන්නේ සිංගප්පූරු අපි බලන ළඟම රට සිංගප්පූරුවට 140ක් විතර ලංකාවේ වැඩි. සහ ඒ වැඩි එකටත් වඩා ප්‍රශ්නේ තමයි අද ගන්න බෑ. have to pay wait. මාසයක් වෙන්න පුළුවන් මාසෙකම අරප්පුණා. එහෙම ලොකුවට මේ ආදරෙන් කතා කරන්නේ නැහැ. මොකද මොනොපොලි එකක් නේ තියෙන්නේ. දැන් ෂෙල් ගෑස් අපිට ගෑස් සිලින්ඩරේ මලකට තිබ්බ කියලා රණ්ඩු වෙන්න බෑනේ. මොකද එයා විතරනේ ඉන්නේ. එයි තව එක්කෙනෙක්යි විතරයි ඉන්නේ. මොනොපොලි එකක්. ඒකාධිකාරී වෙළඳපොලක් තියෙන්නේ. ඒ ඒකාධිකාරී වෙළඳපොල ASCII දැන් මම හිතනවා හරි මම යනවා සිංගප්පූරුවට ගිහලා අරන් එනවා කියලා. ඒ යද්දි මට මගේ පියා එතකොට ෆොටෝග්‍රැෆි කරන්නේ නැහැ. හැබැයි ඒ ෆොටෝග්‍රැෆර්ස්ලා තාත්තත් එක්ක මේ ඒ ආශ්‍රය ඒ විදිහටම තියෙනවා. ඒතර තාත්තා දන්න අයට කියන මෙන්න මෙයා ෆොටෝග්‍රැෆි කරන්න යන්නේ තාත්තා තරම් ලොකු කැමැත්තක් නම් ඒකට දැක්ුවේ නැහැ. මෙයා ෆොටෝග්‍රැෆි කරන්න යන්නේ මේ මල්ලි පොඩ්ඩක් පුළුවන් දෙයක් තියෙනවා නම් කියලා දෙන්නයි කියලා. ඒතකොට මට අඳුනලා දෙනවා කෑගල්ල පැත්තේ ප්‍රභාත් ගුරුගේ කියලා අයියා කෙනෙක්ව. එයා කියනවා සිංගප්පූරු ගිහිල්ලා ගන්නව නම් ඔයා මටත් කැමරාවක් ගේන්න. එකයි එයාගේ යාළුවෙකුත් දෙනවා සල්ලි මට දෙකයි. ගිහිල්ලා එහෙදි දැන් ගනිද්දි දැන් මම පොරොන්දු වෙච්ච ගාණක් තියෙනවනේ මට ඒකටත් වැඩි යම්කිසි ගාණක් අඩුවෙන් තමයි හම්බෙන්නේ. මම ඒක මගේ ප්‍රොෆිට් එක විදියට තියාගන්නවා යන එක්ස්පෙන්සස් ටික කවර් කරගන්න. එතකොට මට තේරෙනවා ලංකාවේ ලොකු ඩිමාන්ඩ් එකක් ලොකු කැමරා වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. හැබැයි ලංකාව වෙළඳපොළ ලෑස්ති නැහැ ඒක සම්පූර්ණ. ඒ වෙදි තමයි ටෙක්නොලොජි කියන එක වෙනස් වෙන්න, මේ කියන්නේ හයියෙන් වෙනස් වෙන්න පටන් ගන්නෙ. ඒ කියන්නේ ඔබට මතක ඇති D90 ගොඩක් වෙලා ස්ටේබල් මාකට් එකේ ප්ලේ කරා. ගොඩ කාලයක්. මම හිතන්නේ අවුරුදු 3ක් 4ක් ප්ලේ කරා. සාමාන්‍ය දැන් කැමරාවක් අවුරුදු 3-4ක් ප්ලේ කරන්නේ නැහැ. එයා D90 නම් D100 ඔය වගේ රීප්ලේස් වෙනවා. හැබැයි ඒ කාලේ ස්ටේබල් වෙලා හිටියේ. අන්න මට මගේ ව්‍යාපාරයට ආපු ඔපචුනිටි එක. එතකොට මම ඇඩ්‍රස් කරේ එතනට. ඊට පස්සේ මම ප්‍රී ඕඩර්ස් ගන්න පටන් ගන්නවා. ඊට පස්සේ මම දැන් තැන් ටික දන්නවා. මම සල්ලි එකතු කරගන්නවා X ගෙන් Y ගෙන් Z ගෙන්. මම ගිහිල්ලා මාජින් එක තියලා ගේනවා. ඒත් මෙහෙට වඩා ගොඩාක් අඩුයි. මම එතනින් තමයි මගේ ව්‍යාපාරය මම ආරම්භ කරන්නේ. මම මේ ඔබට එද්දි දැන් මම කැමරා LK ආයතනයේ 65ක විතර මාකට් ෂෙයාර් එකක් මේ මාකට් එකේ ග්‍රැබ් කරන් ඉන්නවා. සහ අපිට පුළුවන් වෙලා තියෙනවා මේ මාකට් එකේ ට්‍රෙන්ඩ් සෙටර් වෙන්න. ඒ ට්‍රෙන්ඩ් සෙටර් කියන්නේ මොකද්ද? අපිට පුළුවන් වෙලා තියෙනවා මේ මාකට් ෂෙයාර් එක වැඩි වුණාම සහ බ්‍රෑන්ඩ් එකක් බිල්ඩ් කරාම. මම ඒකයි ඔබට කියන්නේ. ඔබ හැමතිස්සෙම ඔබ දන්නවා. ඔබ ෆොටෝග්‍රැෆර්ස්ලා ගත්තොත් එහෙම අපි හිතනවා මේ ෆොටෝග්‍රැෆර් සමහරවිට ලක්ෂයක් ගන්න වැඩේට තව ෆොටෝග්‍රැෆර් කෙනෙක් ලක්ෂ 3ක් ගන්නවා. හැබැයි කොස්ට් එක එකයි දෙන්නගේ. printing cost එක, material cost එක එකයි. මම ලක්ෂ 30දී ලක්ෂ 3 ගෙවන්න කැමති වෙන්නේ ඇයි? මම බිල්ඩ් අප් කරපු බ්‍රෑන්ඩ් එක හින්දා. මගේ සේම් අපි කියන මේ කැමරාව ගත්තොත් මේ කැමරා එකේ තියෙන ෆීචර්ස් මං ගාව තියෙනෙත් මේ කැමරා එකේ මෙගාපික්සල් 24යි, X ගාව තියෙනෙත් මෙගාපික්සල් 24යි. මොකද මට කියලා මෙගාපික්සල් දෙයක් වැඩියෙන් හම්බෙන්නේ නැහැනේ. හැබැයි මිනිස්සු අපි ගාවට එන්නේ ඇයි? අපි බිල්ඩ් අප් කරලා දිනවා බ්‍රෑන්ඩ් එකක්. හැමතිස්සෙම මතක තියාගන්න ප්‍රොෆිට් තියෙන්නේ ප්‍රොඩක්ට් එකයි බ්‍රෑන්ඩ් එකයි අතර තියෙන වෙනස. ඔබ සුපර් ප්‍රොෆිට් කරන්න නම් ඔබ බ්‍රෑන්ඩ් එකක් බිල්ඩ් කරන්න ඕනේ. සන්නාමය කියන එක බිල්ඩ් කරේ නැත්නම් ප්‍රොෆිට් කියන එක අඩුයි.
මොකද එතකොට ඔයාලට මාජින් කරන්නේ ඇල්බම් එකට රුපියල් 5000ක් print කරන්න යනවා 120ක් තියලා රුපියල් 7500ක් විතර කියලා විකුණන්න මිනිසුන්ට දෙන්න. ඔයත් එක්ක මිනිස්සු බාගෙන් කරන්නේ ඔයා බ්‍රෑන්ඩ් එක බිල්ඩ් අප් කරේ නැති වුණොත්. බ්‍රෑන්ඩ් එක කියන එක හැදෙන්නේ කොහොමද? ඔයා ඇඩිෂනල් දෙන සර්විස් එක. මම දන්නවා සමහර ලැබ්ස් තියෙනවා ටෙලිෆෝන් කෝල් කරාම ඒ කියන්නේ එක ටෙලිෆෝන් කෝල් එකකින් සමහරවල්ලාට වහලා ලැබ් එකේ දා. හැබැයි නැවත ඇරලා ගිහලා ඒ කස්ටමර්ගේ ඒ අවශ්‍යතාවය ඉටු කරලා දෙනවා. අන්න එතනින් හැදෙන ඒ ලොයල්ටි අපේ ඔළුවේ තියෙන තාර්කික කෑල්ලකුයි ඉමෝෂනල් කෑල්ලක්. අපි මිනිස්සුන්ගේ ඉමෝෂනල් කෑල්ලට කතා කරන ඕනෙම වෙලාවක බිල්ඩ් අප් වෙන්නේ ලොයල්ටි එක. නැත්තම් ඒ තියෙන බැඳීම. අන්න ඒ බැඳීම ආවොත් මම හිතන්නේ ඒ බැඳීමත් එක්ක එයා ඔයාව ප්‍රොමෝට් කරනවා සෑහෙන ප්‍රමාණයක්. يعني උදාහරණයකට මම හිතමු මට හදිස්සි වෙලාවක අතුලයිය ලැබ් එක ඇරලා මට print කරලා දෙනවා. මම අහන කෙනෙක්ට මොකද මෙයා මට දීලා තියෙන්නේ මේ ප්‍රොඩක්ට් එකක් හෝ සර්විස් එකක් නෙමෙයි. මෙයා මට දීලා තියෙන්නේ ඉමෝෂනල් ට්‍රීට්මන්ට් එකක්. මගේ හැඟීම් වලට කතා කරලා තියෙන්නේ. මම හැමතිස්සෙම කියන්නේ මේ බිස්නස් එකක් ඩිවලොප් වෙද්දි බිස්නස් එක බ්‍රෑන්ඩ් එකක් ඩිවලොප් කරද්දි හදද්දි අපි කතා කරන්න ඕනේ ඉමෝෂනල් කැලලට. මම හිතන්නේ මට සාර්ථක වෙන්න ආපු ලොකුම ශක්තිය තමයි ඒ ඉමෝෂනල් කැලල. මාත් එක්ක මිනිස්සු සෑහෙන ප්‍රමාණයක් ඉතා ඉක්මනින් එකතු වුණා. මොකද ඒ එකක් තමයි ව්‍යාපාරයේ එතික්ස් ඇතුළෙම වැඩ කරන. කියන්නේ නිකන් මිනිස්සු රවට්ටන වැඩ ඒ විදිය නොකර ඒගොල්ලන්ගේ හැඟීම් එක්කම ගනුදෙනුව කරපු එක. එහෙම තමයි ඔයාට බ්‍රෑන්ඩ් ඒ කියන්නේ ඔබ මේ විදියට ඉඳලා කවදාවත් මම හිතන්නේ මේ ඒ කියන්නේ කම්ප්ලේන් ඒ කියන්නේ මෙයා අරයා රුපියලයක් අඩුවෙන් print කරනවා මෙයා රුපියල් 2ක් අඩුවෙන් print කරනවා ඒ කම්පිටිෂන් එකට ගිහිල්ලා බේර ගන්න බෑ. මොකද ඔබට මම දෙයක් කියන්නම්. ෆොටෝග්‍රැෆි කියන ඉන්ඩස්ට්‍රි එකේ මගේ මාකට් එක මම කොහොමම 65ක මාකට් ෂෙයාර් එකක් මට තියෙනවා කියලා. ඔබට මම කිව්වොත් සමහරවිට මේ ෆිගර් එකට ඔයගොල්ලන් පුදුම වේ. මම කැමරා 100ක් විකුණුවොත් මම 70ක් විකුණන්නේ නෙවෙයි 80ක් විකුණන්නේ විනෝදාංශී විදිහට ෆොටෝග්‍රැෆි කරන අයට. ලංකාවේ ෆොටෝග්‍රැෆි කියන මාකට් එක දැන් තියෙන ප්‍රොෆෙෂනල් මාකට් එක කියන්නේ අපි සප්ලයර්ස්ලාට තියෙන්නේ අපේ මාකට් එක ප්‍රොෆෙෂනල් මාකට් එක නෙමෙයි. මේක ඉන්ඩස්ට්‍රි එකක් විදිහට ඩෙවලොප් වෙනවා මෙන්ම මේක විනෝදාංශයක් විදිහට ඉතාම වේගෙන් දියුණු වෙන කෑල්ලක්. එතකොට ඒ කියන්නේ ඕගොල්ලන් අසමත් වෙලා තියෙන හොබි යූසර්ස්ලාගේ prints ගන්න. මම ඒක ඕගොල්ලන්ට කියනවා. ඕගොල්ලන් අසමත් වෙලා තියෙනවා. ඕගොල්ලන් මගේ ප්‍රධාන යෝජනාව ફોකස් කරන්න ඒ සෙග්මන්ට් එක ඔබ හිතනවට වඩා 100 ගුණයක් ලොකුයි. හැබැයි මම දන්නවා ඒ මගෙන් ගන්න 80න් එක්කෙනෙක්ව print කරන්නේ නැහැ. එක්කෙනෙක් දෙන්නෙක් සමහරවල් print කරයි. ඒකට පැෂන් එකක් හැදිලා නැහැ. ඒ කියන්නේ ඒක දන්නේ නැහැ. ඒ කියන්නේ එහෙම එකක් නැහැ. Facebook දානවා මිස එතනින් හැබැයි ඕගලන් ට්‍රෙන්ඩ් එකක් හැදුවොත් හොබි යූසර්ස්ලාට මම කියන්නේ මේ ස්ටෝරි ඇල්බම් නෙවෙයි කස්ටමයිස් ඇල්බම් හරි මොකක් හරි ප්‍රොඩක්ට් එකක් හිතන්න ඕනේ ඒගොල්ලන්ට. මොකද ඔබ හිතනවට වඩා ඉතාම ලොකුයි මේ විනෝදාංශයට ඡායාරූප ශිල්පය කරන අය. ඒ සෙග්මන්ට් එක තාම බ්‍රෑන්ඩ් නිව් සෙග්මන්ට් එකක් ස්ටුඩියෝ අපේ ඡායාරූප ශාලා හිමියන්ට. මොකද ඒ සෙග්මන්ට් එකට කවුරුත් අත තියලා නැහැ තාම. ඒ සෙග්මන්ට් එක අල්ලන්න ඕනේ සෙග්මන්ට් එකක්. ඒ සෙග්මන්ට් එකට ඔයගොල්ලන් කතා කරන්න ඕනේ. හැබැයි ඒක කතා කරද්දි මම කිව්වා වගේ ඉමෝෂනල් බොන්ඩ් එකක් එක්ක නෙමෙයි නම් රුපියල අඩු වුණ ගමන් යනවා. දෙක අඩු වුණාම රුපියල් දෙකක් අඩු වුණාම යනවා. නැත්තම් ඔයාගෙන් ක්‍රෙඩිට් එකට print කරලා ඒක set off කරන්න බැරි වෙද්දි වෙන තැනකට යනවා. හැබැයි ඔයා ඉමෝෂනල් බොන්ඩ් එකක් හදාගත්තොත් ඒක වෙන්නේ නැහැ. සමහරවිට දෙන්නෙම නැති වෙයි. ඒ කියන්නේ අර ගත්ත ගාන. හැබැයි එතන තමයි key point එක. අපේ success key point එක එතන. ඉතින් මේ ජෙනරේෂන් ගැප් එක අපි අනිවාර්යයෙන්ම ඔබ අඳුරගෙන සිටිය යුතුයි. ඊළඟට මම යනවා මම ඔබට කිව්වා මම ඊළඟ කැලට යනවා 100ට මම කව 43ක් මේ මාකට් ප්‍රශ්නේ. ඊට පස්සේ ඊළඟ 9ක් බිස්නස් නැති වෙන්නේ. අර 122.5න් 43ක් යනවා බෑඩ් අයිඩියා. දෙවඩි 129 යන්නේ ෆන්ඩ්ස්. නැත්තම් කැපිටල් ඉෂුව එක. ඒක තමයි මම හිතන්නේ ගොඩක් අයට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි කැපිටල් එක. මේ කැපිටල් එක මං කිව්වොත් එහෙම කැමරා LK එකේ කැපිටල් ෆෝමේෂන් එක කොහොමද හදාගත්තේ? ඒකම මම කියන ඇත්තටම මම බෞද්ධයෙක් විදිහට සහ
මම බුදුදහම පිළිගන්න කෙනෙක් විදිහට සහ ඕනම ආගමක එක කියනවා. බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා ඔබ දන්නවා ඔබ වියදම් කරන්න ඕනේ කොහොමද කියන එක. කොටස් 4කට ඔබේ ආදායම කඩන්න, එක කොටසක් පරිභෝජනය කරන්න, දෙකක් ආයෝජන කරන්න, එකක් තියාගන්න ආපදා අවස්ථාවක. මේ බුදුරජාණන් වහන්සේ කියලා තින්නේ ඔබ දැන් අපි හිතමු ඔබ රුපියල් 100ක සේල් එකක් කරනවා කියලා. රුපියල් 100 හතරට කඩලා එකක් වියදම් කරලා දෙකක් කරන්න නෙමෙයි. profit and income කියන්නේ කෑලි දෙකක්. එතකොට ලාභය සහ ආදායම අතර වෙනස තමයි අපි මුලින්ම අවබෝධ කරගන්න ඕනේ. ලාභය සහ ආදායම අතර වෙනස හඳුනා නොගත්තොත් ඔබ හැමතිස්සෙම ඔබේ කැපිටල් එක තමයි ඔබ කන්නේ. ඊට් කරන කැපිටල් එක. අපි බොහෝ අලුත් ව්‍යාපාරිකයෝ මොකද මම මේක කියද්දි ඔයගලන්ට කියන්නම් අපි ණය යෝජනා ක්‍රමයක් ගෙනාවා ADB Asian Development Bank එකත් එක්ක මේ COVID සිටුේෂන් එකට හිර වෙලා තියෙන working capital නැත්නම් කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවන් සහ අනිත් ප්‍රාග්ධන අවශ්‍යතාවන් සඳහා අපිට ඇප්ලිකේෂන් ආව දවස් 7ට 43000ක් විතර 43000ක් විතර ඇප්ලිකේෂන්ස් ආවා. ඒ ආවේ SME කැටගරි නැත්නම් සුළු හා මධ්‍ය පරිමාණ කැටගරි එකේ විතරයි. මේකේ ප්‍රශ්න මම පර්සනලි කේසස් 15ක් විතර අරන් ඇනලයිස් කරලා බැලුවා ස්ටෝරිස්. මොකද්ද මේ වෙලා තියෙන්නේ කිය. මොකද ඒක මගේ දැනුමට හොඳයි හින්දා. ගොඩාක් වෙලා තියෙන්නේ අනවශ්‍ය තැනදී කැපිටල් එක ටේක් අවුට් කරලා. ඒ කියන්නේ ඔබ අද හොඳ වෙඩින් එකක් කරනවා. ඔබ හොඳ වෙඩින් එකක් කරන රුපියල් ලක්ෂයක් ප්‍රින්ටිං වලට යනවා 25000ක්. ඔබ හිතනවා 75000 ඔබේ ප්‍රොෆිට් එක. නෑ ඔබේ ප්‍රොෆිට් එක 75000 නෙමෙයි. ඔබේ ඉක්විප්මන්ට් එකක් කැඩුනොත් ඔබ මොකද කරන්නේ? ඔබේ ප්‍රොෆිට් එක කැල්කුලේෂන් එක හරියටම කරගන්න ඕනේ. මොකද මේ ක්‍රමයට අපි වියදම් කරලා තිබ්බනම් පැන්ඩමික් සිටුේෂන් එකේ අර අපිට එක තියෙනවා. 4න් 1 අපි ආපදා තත්ත්වයට ඉතුරු කරලා තිබ්බනම් ඒ කියන්නේ ඉමර්ජන්සි ෆන්ඩ් එක. ඉමර්ජන්සි ෆන්ඩ් එකක් තියෙනවා. හැමතිස්සෙම මම කියන්නේ මේක ඔබේ ටර්න් ඕවර් එක රුපියල් 10000 වෙන්න පුළුවන්. හැබැයි ඔබ මේ සිස්ටම් එකට ඔබේ කැපිටල් එක ෆෝම් කරගත්තොත් අර 100%කින් තමයි ඔයාගේ කැපිටල් එක ෆෝමේෂන් මේ බිල්ඩ් අප් වෙන්න පටන් ගන්නෙ. මම කැමරා 3ක් ගෙනල්ලා කැමරා 3400ක ස්ටොක් එකක් තියාගන්න පුළුවන් තරමට කැපිටල් එක ෆෝම් කරගත්තේ එතනින් එක තැනකට එද්දී අපිට මේ කැපිටල් එක පෙන්නලා බැංක්ස් වලින් උදව් ගන්න පුළුවන්. අනිත් එක තමයි ගොඩාක් අය අරන් තියෙන ලෝන්ස් දැක්කාම ඒ කියන්නේ අර මම කියපු ඇප්ලිකේෂන්ස් වලින් සමහර අය මයික්‍රෝ ෆයිනෑන්ස් වලින් අරන් තියෙනවා. ඔබ හොඳට හිතන්න මයික්‍රෝ ෆයිනෑන්ස් වලින් අරන් තියෙනවා 124 26 පොලියට මේ ඩේලි මන්ත්ලි 124 පොලියට. එතකොට ඔබ හිතන්න ඔබ 124ක මාසෙකට පොලියක් ඔබ ගෙවනවා නම් ඔබේ ප්‍රොෆිට් මාජින් එක 50ක් තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. සහ අර මම කියපු වෙලාවේ මම ඔබට කිව්වා 75000ක් ඔබට ප්‍රොෆිට් ආපිට ඔබ හැමතිස්සෙම කැල්කියුලේට් කරන්න ඕනේ. ඔයා TOD ගන්නවා ඇති. TOD කියන්නේ ටෙම්පරරි ODs ගන්නවා ඇති. ටෙම්පරරි OD වල රේට්ස් අනිත් ඒවාට වඩා හයි. ඔයා ඒ කොස්ට් එක හැමතිස්සෙම මත 118ක පොලියක් ඔයා ගෙවනවා. ඒක ඔයාගේ වියදමක්. සමහරලාට අපි කෑල්ල අමතක කරනවා. මොකද ඒකේ සමහරලාට පෝෂන් එක පොඩි වෙන හින්දා. එතකොට අනවශ්‍ය තැන්වලදී බිස්නස් එකට ලෝන් ගන්න එක තමයි මේ ගොඩාක් බිස්නස් වලදී වරද්දගෙන තියෙන තැන. සහ අනවශ්‍ය කැපිටල් එක්ස්පෙන්සස් කිරීම. එක වෙඩින් 3ක් 4ක් ආපු ගමන් හරි මොකක් හරි වෙච්ච ගමන් අපි වාහනයක් ගන්නවා. මොකද වාහනයක් ගනිද්දී අපි අදින්නේ අර කැපිටල් එක. එතකොට මේ කැපිටල් එක ෆෝම් වෙන්නේ නැති තාක්කල් අනිවාර්යයෙන්ම බිස්නස් එක ස්ලෝ එක තැනකින් යහට. මොකද ඔබ දන්නවා ඔබත් එක්ක ව්‍යාපාර ආරම්භ කරපු සමහර අය ඉතා ඉක්මනින් ඉදිරියට ගිහිලා තියෙනවා. ඔබත් එක්ක බිස්නස් පටන් ගත්ත සමහර අය වහලා තියෙනවා. ඔබ යම් කිසි දුරක් යවලා තියෙනවා. ඔබ බලන්න ඇනලයිස් කරලා ඔබ ආපු දුර වේගය ඇතිද? ඒ වේගය අඩු වෙන්න ඔබ කරපු මිස්ටේක්ස් මොනවද? බොහෝ දුරට ඔබ ඇනලයිස් කරොත් ඒ ෆෝමේෂන් ඔෆ් කැපිටල් එක හරියට ෆෝම් කරගෙන නැති එක. ඉතින් ඒක ඕගලන් අනිවාර්යයෙන්ම ෆෝකස් එකට ගන්න ඕන එකක් තමයි. ඊළඟට අවසාන 123 ඒ 123 තමයි සේවක සම්බන්ධය නැතේ කෙමිස්ට්‍රි එක නැති හින්දා බිස්නස් එක ලොස් වෙලා තියෙනවා. මගේ ව්‍යාපාරයේ දැන් මම හිතන්නේ මම ආරම්භ කරේ තනියෙන්. එතකොට A to Z process එක මම දන්නවා. ඒ කියන්නේ සාමාන්‍ය බිස්නස් එකක මම දැනටත් සජෙස්ට් කරන්නේ අපි SME කැටගරි එකේ ඉඳලා බිස්නස් එකක් අපි අලුතෙන්ම දැන් මගේ පළවෙනි බිස්නස් එක නම් ආරම්භ කරන්නේ මම මේක A to Z දැනගන්න ඕනේ. මගේ දෙවෙනි තුන්වෙනි බිස්නස් මම දැනගෙන ඉන්න ඕනේ නැහැ.
මොකද එතකොට මම එකට එන්නම් අපි පළවෙනි දේ තමයි ඔබේ පළවෙනි බිස්නස් එක සහ එකම බිස්නස් එක මේක නම් ඔබ A to Z ඔබ දැනගෙන ඉන්න ඕනේ බිස්නස් එකේ process එක. මගේ අපේ බිස්නස් එකේ process ගොඩක් තියෙනවා importation, placement of order, banks ඒ ඔක්කොම ටික අපි දැන් මගේ personally දැනගෙන ඉන්න ඕනේ. එතකොට තමයි මට right people right place වලට place කරන්න පුළුවන් වෙන්නේ. ඊළඟ එක තමයි chemistry එක. ඔබ දන්නවා ඉස්සර මේ ලෝකේ ව්‍යාපාර ඇතුලේ සේවක සම්බන්ධය තියෙන හයිරාකි එකකට. මගේ පල්ලෙහා ඉන්න එක්කනට මම සර දානවා. එයා යාගේ පල්ලෙහා ඉන්න සර දානවා. එයා මට සර් කියනවා. මෙයාගේ පල්ලෙහා එයාට සර් කියනවා. ඔබ දන්නවා දැන් ලෝකේ එහෙම නැහැ. දැන් ලෝකේ සර් කියන concept එක ගොඩාක් අයින් වෙනවා. තමන්ගේ මේ සීනියර් කෙනෙක්ට වුණත් respect එක නෙමෙයි නැති වෙන්නේ. ඒ අපි අර තියෙන බය වගේ එක. මොකද ආයිත් මේ ඉමෝෂනලි කැමරා LK එක මම හදලා තියෙන ඔබ දන්නවා ලෝකේ මේ ජෙනරේෂන් එකේ 1985න් පස්සේ ජෙනරේෂන් එක ගොඩක් එකෝ ෆ්‍රෙන්ඩ්ලි ජෙනරේෂන් එකක්. ඒ කියන්නේ ඔබ දන්නවා දැන් ඔබට එකපාරට ඔබට මං කිව්වොත් ඔබට මතකද කීල්ස් ලෝගෝ එක තිබ්බ රතු පාටට. දැන් ඒගොල්ලෝ එක කොළ පාටට මාරු කරලා තියෙනවා. ඒ හේතුව තමයි මේ ජෙනරේෂන් එක ඒගොල්ලන් අයිඩෙන්ටිෆයි කර. ඒකෙන් වෙන මුකුත් අලුත් දෙයක් වෙන්නේ හැබැයි ඔබට ඒ ලෝගෝ එක දැක්කාම හිතෙනවා පොඩි එකෝ ෆ්‍රෙන්ඩ්ලි ගතියක්. මොකද ඒක ඇතුළේ ගස් හිටවලවත් මුකුත් නැහැ. හැබැයි අර ෆීලිං එක දෙන්නේ හිතට කතා කරන්නේ ඉමෝෂන්ස් වලට ගහන්නේ. ඒ වගේම තමයි කැමරා LK කියන එක ඇතුලේ මම හදලා තින්නේ මම දන්නේ එක්ස්පීරියන්ස් තියෙන අය ඒක ෆ්‍රෙන්ඩ්ලි එන්වයරන්මන්ට් එකක්. ඒක ඇතුලේ ගියාම ගොඩාක් ඔබ ගොඩාක් යාළුවෙක් සලකනවා වගේ ඊටාම ආදරෙන් වාගේ තියෙන පල්ලෙහාම ලෙවල් එකේ ප්‍රශ්නයටත් මැදිහත් වෙලා විසඳන එකක්. ඒ concept එක තමයි කැමරා LK ඇතුලේ මම කියන්නේ ඒක හැමදාම බිල් කරොත් එම් සමහරවිට වැඩේ කරගන්න බැරි වෙනවා. මොකද ඒක රාජ්‍ය ආයතනයේ ඇප්ලයි කරොත් මේක කරගන්න බෑ. එතකොට හැබැයි මගේ ව්‍යාපාර සක්සස් වෙන්න හේතුව තමයි මට කවුරුත් මගේ ව්‍යාපාරය ඇතුලේ සර් කියන්නේ මට අයියා කියලා කතා කරන්නේ. ඉතින් අවුරුදු 40 මිනිස්සුත් මට අයියා කියලා කතා කරන්නේ. ඒ ඉමෝෂනල් බොන්ඩ් එක හදලා තියෙන්නේ, බිල්ඩ් අප් කරලා තියෙන්නේ. එතකොට ඒගොල්ලන්ගේ පර්සනල් ප්‍රශ්න වලට පවා මං ගාව දැන් 67ක් විතර ඉන්නවා. ඒගොල්ලන්ගේ පර්සනල් ප්‍රශ්න වලට පවා මම මැදිහත් වෙනවා. මොකද හේතුව දැන් කැමරා LK කියන්නේ අනුෂ්කා ගුණසිංහ නෙමෙයි. මොකද මම ඒකේ පැය 24ම නැහැ. එතකොට මාව රෙප්‍රසන්ට් කරන්නේ කැමරා එක රෙප්‍රසන්ට් කරන්නේ අපේ ෆ්‍රන්ට් ෆේස් එක තමයි ඒ පල්ලෙහා ඉන්න කට්ටිය. එතකොට ඔබ අපි හිතමු ඔබේ ස්ටුඩියෝ එකේ ඔබ හැමතිස්සෙම නැති වෙන්න පුළුවන්. ඔබේ ස්ටුඩියෝ එකේ ඔබ නැති වෙලාවට සුනිල් කියලා මිනිහෙක් ඉඳලා මොකක් හරි අවුලක් ඇති කරොත් ඒ මිනිහයා කස්ටමර් එළියට ගිහිල්ලා නෙගටිව් ඉම්පැක්ට් එක හදන්නේ සුනිල්ට නෙමෙයි. ලක්දම් එකට, සයාකලයකට, කැමරා එකකට. ඒ අපේ ෆ්‍රන්ට් ෆේස් එක අපි හරියට මේන්ටේන් කරේ නැත්නම් ඩැමේජ් එක වෙන්නේ ෆ්‍රන්ට් ෆේස් එකේ ඉන්න එක්කනට නෙවෙයි කම්පැනි එකට. අන්න ඒකින්ද ඒ නැත්නම් ඒ රිලේෂන්ෂිප් එක මම හිතන්නේ අති වැදගත් රිලේෂන්ෂිප් එකක්. ඒ මිනිස්සු කැමති. ඒ කියන්නේ මිනිස්සුන්ට ඕනේ හොඳ ට්‍රේන් ස්ටාෆ් එකක්. ඒ කියන්නේ දැන් මගේ ස්ටාෆ් එකේ කෙනෙක්ගෙන් කැමරාවක් ගැන ඕන ප්‍රශ්නයක් ඇහුවොත් A to Z ඒගොල්ලන් ඒක උත්තර දෙනවා. මම කියන්නේ ඔබ ඉන ස්ටාෆ් හැමෝම well trained වෙන්න ඕනේ. දැන් මමයි පුලත් කතා වුණේ තව මේ විදිහේ මිනිස්සු හදන්න පුළුවන් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් දැන් පුලලට තියෙන දැනුම ගන්න පුළුවන් විදිහට හදා ගන්න. මේ ට්‍රේනින් කියන එක ස්ටාෆ් එකට ඉන්ටර්නල් ට්‍රේනින් දෙන එක තරම් වැදගත් දෙයක්. මොකද අපි මාසෙකට දෙපාරක් මගේ කම්පැනි එක ඇතුලේ අපි ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් කරනවා. මොකද ෆොටෝග්‍රැෆි කියන්නේ ඒ තරම් ඉක්මනට වෙනස් වෙන දෙයක්. අද ලෙන්ස් එකක් එනවා හෙට එනවා සමහරවිට ඒ ලෙන්ස් එකේ ෆෝරම්ස් වල තියෙන ඉෂුව මිනිස් අනිත් එක ඉස්සරට වඩා කස්ටමර් ගොඩාක් අප්ඩේටඩ්. කස්ටමර් එන්නේ නැහැ දිග ලෙන්ස් එකක් ඉල්ලන් දැන් කස්ටමර් එන්නේ 100 to 400 G master කියන ලෙන්ස් එක ඉල්ලගෙන. එතකොට මේකට ෆේස් කරන්න නම් ඕගලන් අනිවාර්යයෙන්ම වගේ ස්ටාෆ් එක ගැන ඉතා හොඳ දෙයක් ඉන්නවා. අනිත් එක ට්‍රෙන්ඩ් සෙටර්ස්ලා දැන් මම ඔබට කිව්වා අපි ට්‍රෙන්ඩ් සෙට් කරනවා කියලා. මම ඒකට උදාහරණයක් කියන්නම්. 2017 අවුරුද්දේ සෝනි සමාගම අපිත් එක්ක ඇග්‍රීමන්ට් එකකට එනවා ලංකාවේ කැමරා ඩිස්ට්‍රිබියුටර් විදියට අපිව අපොයින්ට් කරනවා. ඔබ දන්නවා ඒ වෙද්දි සෝනි මාකට් ෂෙයාර් එක 0.0යි. සෝනි කැමරා කවුරුත් පාවිච්චි කරන්නේ නැහැ ඒ කාලේ. අද සෝනි 29.5ක මාකට් ෂෙයාර් එකක් ලංකාවේ ඇතුළේ තියෙනවා. 29.5 කියන්නේ ඉතාම විශාල ප්‍රමාණයක්. ෆුල් ෆ්‍රේම් වල
නිකෝන්ව පහු කරලා Sony full frame market එක අල්ලලා තියෙනවා. ඒ ට්‍රෙන්ඩ් සෙටර් කැමරා LK වෙච්ච නිසා. ඒ ට්‍රෙන්ඩ් සෙට් කරන්න මෙහෙමයි. දැන් මට වෙනම නිකන් ඔලිම්පස් වගේ බ්‍රෑන්ඩ් එකක් දීලා කිව්වොත් එimhe ට්‍රෙන්ඩ් එක සෙට් කරන්න කියලා එහෙම සෙට් කරන්න බෑ. ඒක නිකන් වෙන එතකොට මම ලෝකෙ දින ඔක්කොම බොරු කියලා ඒක නෙවෙයි. Sony කියන්නේ හොඳ බ්‍රෑන්ඩ් එකක්. ඒකට හරි ගයිඩ්ලයින් එක විතරයි අපිට දෙන්න ඕනේ උනේ. ඒ ට්‍රෙන්ඩ් සෙට් කරන්න මට තනියෙන් බෑ. අපි හිතමු ඕගලන් අලුතෙන් ස්ටෝරි බුක් එකක් හරි ස්ටෝරි ඇල්බම් එකක් හරි ප්‍රොඩක්ට් මම කියන්නේ පුළුවන් තරම් තියෙන ප්‍රොඩක්ට්ස් නේ අලුතෙන් ප්‍රොඩක්ට්ස් ඩෙවලොප් කරන්න ඕනේ. කස්ටමර් සයිස් ඒ කියන්නේ අපි තුන් වයිල්ඩ් ලයිෆ් වලට ඇත්තටම ආස එයාට දැන් අපිට Facebook ගොඩාක් මිනිස්සු ෆොටෝග්‍රැෆි හොබි එකක් විදියට කරන්නේ ඒගොල්ලන් ආසයි ඒගොල්ලන්ගේ ටැලන්ට් එක එළියට පෙන්නන්න. ඒ කියන්නේ ඒගොල්ලන් ආසයි ඒගොල්ලන් ගත්ත තැන් වල පින්තූර පෙන්නන්න. දැන් අපි කරන්නේ කොහොමද ෆෝන් එකේ ගෙනහිල්ලා Facebook page එකකට වගේ ගිහිල්ලා මෙහෙම පෙන්නනවා. ඔබ හිතන්න ඔබට පුළුවන් වුණා නම් දැන් අපි කොහරි යනගල වාහනය තුල තියාගන්න මේ සයිස් ලස්සන පොඩි ඇල්බම් එකක් අපි මම ගියපු ට්‍රිප්ස් දෙක තුනක පින්තූරු දාලා හදන්න. මට ඔබ පර්සනලි ඕගලන්ගේ වෙබ්සයිට් එක හරි මොකක් හරි through මට පුළුවන් නම් ඒක මගේ පින්තූරු ටික අප්ලෝඩ් කරලා මට ගෙදරටම ඩිලිවර් වෙනවා නම් මම නම් ගන්නවා. මම ඔබට කියන්නේ කවුරු හරි එක්කෙනෙක් ඒක try කරන්න. ඒක වැඩ කරේ නැත්නම් මට කියන්නේ ඒක වැඩ කරනවාම තමයි. මේ හැබැයි මිනිසුන්ට දැන් ඔයාගේ ලැබ් එකට ඇවිල්ලා වාගේ ඩිසයිනර් කෙනෙක් එක්ක වාඩි වෙලා ඒ කරන්න වෙලා නැහැ මිනිසුන්ට. මොකද ඒගොල්ලන් හොබි යූසර්ස්ලා. ඒගොල්ලන් සමහරවිට ડોක්ටර්ස්ලා වෙන්න පුළුවන්. ඒගොල්ලන් සමහරවිට සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්ස්ලා වෙන්න පුළුවන්. ගොඩාක්. මොකද ડોක්ටර්ස්ලාගේ ගොඩාක් ලොකු පිරිසක් හොබි එක විදියට ෆොටෝග්‍රැෆි කරනවා. they spend like nothing. ඒගොල්ලන් ගොඩක් වියදම් කරනවා. ඒ කියන්නේ Sony සමාගමේ 600 ලෙන්ස් නැත්නම් ලක්ෂ 27ක් 28ක් වෙන 600 ලෙන්ස් මම හිතන්නේ ડોක්ටර්ස්ලම 5 දෙනෙක්ට වැඩිය අරන් තියෙන Sony එකේ. ඒ මිනිස්සු ආසයි ඒකට. ඒ මිනිස්සුගේ තියෙන ස්ට්‍රෙස් රිලීෆ් එක. එතකොට ඕගලන්ට පුළුවන් නම් මේ මාකට් එකට ප්‍රොඩක්ට් එකක් දෙන්න. මම හිතන්නේ මේ වර්ක්ෂොප් එකේ වෙන මුකුත් එපා. ඒකට ફોකස් කරලා ඕගලන්ට පුළුවන් නම් ප්‍රොඩක්ට් එකක් ඩෙවලොප් කරන්න. ඒක තමයි ලොකුම මාකට් එක ඉස්සරහට එන. මොකද ප්‍රොෆෙෂනල් ඕගලන්ට සමහරලාට ඕගලන්ට විවේචන තියෙන පුළුවන් ප්‍රොෆෙෂනල් අය ප්‍රයිස් ඔරියන්ටඩ් ඒගොල්ලන් ප්‍රයිස් එක අර කලින් කියපු කතාවත් එක්ක ඒක වෙන්න පුළුවන්. හැබැයි අරගොල්ලන් එහෙම නැති වෙයි ඕගලන් ට්‍රීට් කරන විදිහත් එක්ක. ඉතින් මේක මේ පැන්ඩමික් සිටුේෂන් එකත් එක්ක ඕගලන් අලුත් විදියට හිතුවේ නැත්තම් ඕගලන්ගේ එම්ප්ලොයිස්ලව අපිට යන්න ඕන තැන අපි ඒගොල්ලන්ට පෙන්නලා අපි ඒකට ගයිඩ් කරන්න ඕනේ. අපි ඒගොල්ලන් එක්ක දුවන්නත් ඕනේ යම් කිසි දුරක්. හැබැයි ඔයගොල්ලන්ගේ දෙවෙනි තුන්වෙනි බිස්නස් එකේදී ඔයගොල්ලන්ගේ කී බිස්නස් එකේදී ඔයගොල්ලන් මේ වෙලාවට ඩයිවර්සිෆයි වෙනවා. ඔයගොල්ලන් වෙන අලුත් බිස්නස් කරනවා නම් සමහරවිට A to Z process එක ඔයගොල්ලන් දැනගෙන ඉන්න ඕනේ නැහැ. මොකද ඔයාට අරකින් නිදහස් කරගන්න පුළුවන් විදිහේ මිනිස්සු ටිකක් ඔයා ඩිප්ලොයි කරලා තිබ්බොත් ඒ ප්‍රශ්නේ නැහැ. ඇත්තරම මගේ මේ කර්මාන්ත අමාත්‍යාංශය වැඩෙත් එක්ක මම කැමරල් කී බලන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. හැබැයි ඒගොල්ලන් අර ගයිඩ්ලයින් එකේ දුවනවා. මට ඒ විශ්වාසය තියෙනවා. ඒ විශ්වාසය නැති ඕන තැනක කිසිම වැඩක් කරගන්න බැරි වෙනවනේ. ඒ කියන්නේ මම ඉමෝෂනලි ඒගොල්ලන් එක හදාගෙන තියෙන බොන්ඩ් එක. ඒක අත්‍යවශ්‍යයි අපේ බිස්නස් වලට. මොකද ඒ මිනිස්සුත් රෙස්පෙක්ට් එක බලාපොරොත්තු වෙනවා. ඒ මිනිස්සුන්ට ඒ පේචෙක් එකට වැඩ කරන මිනිස්සු නෙවෙයි. ඒ කියන්නේ මගේ ස්ටාෆ් එක මට ඇත්තටම කියන්න පුළුවන් ඕනම වැඩකට ඒ කියන්නේ ඒ ඕනෙම වැඩේ මමත් කරලා තියෙන හින්දා ඒගොල්ලන් මාත් එක්ක ඉන්නේ. ඉතින් ඔබ ඒ රිලේෂන්ෂිප් එක බිල්ඩ් අප් කරගත්තේ නැත්නම් මම හිතන්නේ බිස්නස් එකේ ඊළඟ ස්ටෙප්ස් වලට යද්දි හරිම අමාරුයි. මොකද තනියෙන් යන්න පුළුවන් එක සීමාවයි තියෙන්නේ. ඒ සීමාවෙන් එහාට රයිට් පීපල් රයිට් ප්ලේස් වල ඉන්න ඕනේ. ඉතින් ඔබට ඔපචුනිටිස් කියන ඒවා සෑහෙන්න මේ ලෝකේ හම්බ වෙනවා. වාසනාව සහ බිස්නස් අතර තියෙන සම්බන්ධය ගැන මගෙන් කවුරු හරි දවසක් ඇහුවා. මේ ඔක්කොම වාසනාවද කියලා. වාසනාව නෙවෙයි මම කියන්නේ. මම ඒකට මම මේ Facebook එකේ දැක්ක කතාවක් කියලා මම මේක ඉවර කරන්න. ඒක ආච්චි කෙනෙක් හිටියලු. ඒ ආච්චි කෙනෙක් තට්ටු දෙකේ ගෙදරක හිටියලු. එතකොට ලොකු වැස්සක් ඇවිල්ලා දැන් ගම් වතුර ඇවිල්ලාලු. වතුර ඇවිල්ලා පල්ලෙහා තට්ටුවට වතුර ආවලු මිනිස්සු තුන් දෙනෙක් කොට ආච්චියන් වතුර පාරේ එන්න වැඩි වෙනවා. ආච්චි කරු නෑ. මම අවුරුදු 80ක් වෙනවා. මම අවුරුදු 80 දෙවියන් වහන්සේට ගොඩාක් ළඟින් ඉඳලා තියෙන්නේ. දෙවියන් වහන්සේ මාව බේරනවා කිව්වලු. ගියාලු. වතුර ප්‍රමාණය වැඩි වුණා. ආච්චි දෙවෙනි තට්ටුවට ගියාම බෝට්ටුවක් ආවලු. බෝට්ටුවක් ආවට පස්සේ ආච්චි කරු නෑ
අවුලක් නැහැ. දෙවියන් වහන්සේට මම යාචනා කරලා තියෙන්නේ මාව බේර ගන්න ඕගොල්ලෝ. තවත් වතුර ආවලු හෙලිකොප්ටරයකුත් ඇවිල්ලා ආච්චිට යන්කවලු. ආච්චි අර කතාවම කිව්වලු. ආච්චි මැරුණලු. මැරුණාම ආච්චි දිව්‍ය ලෝකේ ගියාලු. ගිහලා දෙවියන් වහන්සේ ඉන්නවලු. ආච්චි තාම හොඳට කේන්ද්‍ර ගිහිලා ආච්චි දෙවියන් වහන්සේට කිව්වලු මම මෙච්චර කල් ඔයාට දේවල් ගොඩාක් කරා. හැබැයි ඔයා මාව මැරෙන්න ඇරිය කියලා. ඒත් දෙවියන් වහන්සේ කිව්වලු නෑ මම මැරෙන්න ඇරියේ නෑ. මම ඔයාට මිනිස්සු එව්වා. මම ඔයාට බෝට්ටු එව්වා. මම ඔයාට හෙලිකොප්ටර් එව්වා. ඒ එකක්වත් ගත්තේ නැති ඔයාට මට කරන්න දෙයක් නෑ කියලා. මේ පැන්ඩමික් සිටුේෂන් එක ඇතුළෙත් අද හෙට අනිද්දා හැම දිස්සෙම මේ මාකට් එකේ ඔපචුනිටිස් බිල්ඩ් අප් වෙනවා. කෙනෙක්ට තේරෙන්නේ නැහැ ඔබට තේරෙන්නේ නැති වෙන්නයි හේතුවක් නැහැ. ඔබ ඒක වෙනුවෙන් දෙන අවධානය. වාසනාව කියන දේ බිස්නස් එකට ලොකුවට අදාළ වෙන දෙයක් නෙවෙයි. ඔපචුනිටි එක තේරුම් ගන්න අනිත් මිනිස්සු හිතන විදිය තේරුම් ගන්න ඕනේ. මොකද ඔබ හිතන එක වැඩක් නෑ බිස්නස් එකක් ඩෙවලොප් කරන්න. ඔබ ඔබේ කස්ටමර් හිතන විදිය තේරුම් ගන්න ඕනේ. මාකට් එකේ අලුතෙන් ඕපන් වෙන්නේ මොනවද කියන එක ගැන අවධානයෙන් ඉන්න ඕනේ. ටෙක්නොලොජිකලි අප්ඩේට් වෙන්න ඕනේ. විවේචනය කර ඉන්න නැතුව තමන්ගේ දේ ඩෙවලොප් කරගන්න මහන්සි වෙන්න ඕනේ. එහෙම කරගත්තොත් මම හිතන්නේ පැන්ඩමික් නෙවෙයි ඕනම දෙයක් ආවත් ඒවට ෆේස් කරන්න ශක්තියක් මම හිතන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ ලේවල තියෙනවා. ලංකාවේ මිනිස්සුන්ට කොරෝනා වුණත් අනිත් රටවල් එක්ක සාපේක්ෂව දරා ගන්න පුළුවන් ශක්තියක් තියෙන જાතියක්. ඒ જાතියකට මම හිතන්නේ කම්මැලිකම විතරයි අවුලකට තියෙන්නේ. ඒක ඕවර්කම් කරන ඕන තැනක් ජයග්‍රහණය කරනවා. මම හිතන්නේ ඔබ ඒකට සූදානම්. ඔබ ඒ ස්ටෙප් එකේ ඉන්න ඔබ අනිත් මිනිසුන්ට වඩා වෙනස්. ඔබ අනිත් මිනිසුන්ට වඩා වෙනස් හින්දා තමයි ඔබ රැකියාවක් වෙනුවට ඔබ රැකියා උත්පාදනය කරන පිරිසක් බවට පත් උනේ. ඔබට මේ අභියෝගය ජයග්‍රහණය කිරීම පහසු කාර්යයක්. ඒකට ඕනේ හොඳ ફોකස් එක, ශක්තිය, විශ්වාසය පමණයි. ඉතින් ඔබට බොහොම ස්තුතියි. ඔබට ජය වේවා.